හැමදෙනාම සාදුකාරයක් දෙන්න. නැවත වාරයක් සාදු පංචශීලය සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि द्वितीयं धम्मं शरणं गच्छामि द्वितीयं संघं शरणं गच्छामि तृतीयं बुद्धं शरणं गच्छामि तृतीयं धम्मं शरणं गच्छामि तृतीयं संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादयामि तिसरणेन सत्तिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन संपादे तब्बं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता श्रद्धावंत बुद्धि संपन्न कार्मिक पिंगतुनि දැන් අපි සූදානම් වෙන්නේ ඊ타ම ශ්‍රද්ධාවන්ත බුද්ධි සම්පන්න ප්‍රඥාවන්ත පින්කමක් සිදු කරන්නට සෙනෙහබර ආදරණීය මෞතුමිය ඉස්සරහින් තියාගෙන ඒ වගේම දුවදරුවෝ ටික එක්රහසු වෙලා ඥාති හිතයිසින් එක්රහසු වෙලා අපේ ආදරණීය පියාණන් සිහිපත් කරලා ඒ පියාණන්ගේ පාරලෞකික ජීවිතය සපවත් භාවයට පත් කරනවා සුඛිවත් භාවයට පත් කරනවා කියන උදාාරතරම චේතනාව මුදුන්පත් කරගෙන පවත්වනු ලබන අවුරුද්දේ ප්‍රාප්ති දානමය පින්කම තමයි
සිත කරන්නට ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. තාත්තා කෙනෙකුගේ සෙනෙහස කොයි වගේද කියන එක මේ ඒ තාත්තගේ සියලුම දරුවන්ට තේරෙනවා. කියන්නේ ඔක්කොම විවාහ වෙලා ඉන්නේ. ඔක්කොම දරුවෝ හදලා ඉන්නේ. ඔක්කොම ඒ තාත්තගේ සෙනෙහස එයාගේ දුක මේ පවුලේ සියලුම දරුවන්ට දැනෙනවා. ඒ තාත්තා කියපු ගමම්මගේ යන පවුලක් තමයි අපි නමින් කතා කරන සීමා උපාසක මහත්මයාගේ ජීවිතය. ඉතින් එතුමා වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම දානමේ පින්කමෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා පිරිස ධායනාවක් සිදු කරලා එකෙන් ජනිත වන කුසල කර්මයක් ආදරණීය පියාණන්ට අනුමෝදන් කරන්න. දෙදරස් දරුවන්ට ඥාතිවරුන්ට සිත ප්‍රාර්ථනා කරනවා වගේම අනිත් අයට මියගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනාවන් කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දානමය පින්කමක් තමයි මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හත් දවසේ ධර්ම දේශනාවට වැඩම කරන්නට බැරි වුණා. තුන් මාසයේ ධර්ම දේශනාවටත් වැඩම කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. දැන් අවුරුද්දේ ධර්ම දේශනාවට වැඩම කරන්නට ලැබීම පිළිබඳව මම බොහොම සතුටට පත් වෙනවා පන්සලේ හාමුදුරුවෝ හැටියට. ඔබ සිත කය වචනය කියන තිදොර සම්වර කරගෙන වැඩි වෙලාවක් බණ කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. පිරිසත් ධායනාවන් සිත කරන්නට ඕනේ හින්දා ඔබේ තිදොර සම්වර කරගෙන ඔබ ඊටාම ආසාවෙන් මේ කියන බණ ටික හොඳට අහලා ඔබේ ජීවිතය ලස්සන කරගනි කියන චේතනාව ඇති කරගෙන තමයි මම ධර්මාසන ආරූඪගත වුනේ. ඒ නිසා දුවන්න එපා, පයින් එපා, එළිය ඇවිදින්න එපා, කෑකෝ ගහන්න එපා. කාටවත්ම හිරිහැරයක් වෙන්නේ නැතුව ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරලා ආදරණීය දහිතක් තිබිච්ච හොඳ බුදුරජාණන් වහන්සේගේ බික්කු බික්කුණු උපාසක ගණයට අයිති වෙන හොඳ උපාසකයෙක් විච්ච තාත්තට පින් අනුමෝදන් කරනවා කියන චේතනාව ඇති කරගෙන බණකට සාදුකාරයක් දෙනවා. අද මම බලාපොරොත්තු වෙන ඔයයන්ට ජීවිතේ සාර්ථක කරගන්න ඉතාම වැදගත් වෙන තාම සුවිශේෂී වූ දහම් කරුණු කිහිපයක් සාකච්ඡාවට වාචනය කරන්න. පින්වත්නි, අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට හොඳ පුද්ගලයෝ හම්බ වෙනවා, නරක පුද්ගලයෝ හම්බ වෙනවා, හොඳ සමාජ හම්බ වෙනවා, විසම සමාජ හම්බ වෙනවා. විවිධාකාර පුද්ගල චරිත හමු වෙන සමාජ කොටස අපිට ඇති වෙන කම්ම ජීවිතේ හම්බ වෙනවා. විවිධාකාර පුද්ගලයෝ, විවිධාකාර සමාජ මට්ටම් අපිට හම්බ වෙනවා. ඒ මොන සමාජ මට්ටම හම්බුණා බුදුදහම කියන එක ඕනම සමාජයකට අදාළ වෙනවා. එක කුල්ලය වැදගත් වෙන්නේ නැහැ, සල්ලි තියනවද කියන එක වැදගත් වෙන්නේ නැහැ. මිල මුදල් ඇතිද නැතිද කියන එක වැදගත් වෙන්නේ නැහැ. මොනවා කළා ඔබ හොඳ පුද්ගලයෙක්ද නරක පුද්ගලයෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔබ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ. බුදුන් සරණ යන්න, දහම් සරණ යන්න, සංඝුන් සරණ යන්න, තුරුණුවන් සරණ යන්න ඔබ මොන පැලැන්තියක පුද්ගලයෙක්ද, දුප්පත්ද, පොසත්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඔබ සසුනට ඇතුල් වෙච්ච පුද්ගලයෙක් වුණු ගමන්ම කියන බික්කු බික්කුනි උපාසක උපාසිකා ගණයට අයිති වුණාට පස්සේ ඔබ කරන්නේ
මොකක්ද කියන්නේ මොකක්ද කියන එක අපිට අදාළ වෙනවා. මුලින්ම අපි තුල තිබිය යුත්තේ අපි නරක වුණත් අපි හොඳ වුණත් අපිට ධනෙ තිබ්බත් ධනෙ නැති වුණත් මුලින්ම අපි තුල තිබිය යුතු එකම කාරණාව තමයි ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව නැති පුද්ගලයා පිරිනමනවා. ශ්‍රද්ධාව නැති පුද්ගලයා විනාශයටම ගමන් කරනවා. ශ්‍රද්ධාව තමයි අපේ ජීවිතයේ හැම කරුණකටම මුල් වෙන එකම සාධකය. හැම දෙයකටම අපි බෞද්ධ හැටියට අපිට ඇති කරගන්න ඕනේ ශ්‍රද්ධාව මූලිකම ශ්‍රද්ධාව තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නේ. බුදුහාමුදුරුවෝ පිරිනමන කාලේ උන්වහන්සේ දැන් නැන්නේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයකුත් දැන් නැන්නේ කියලා විග්‍රහ කරන එක නෙවෙයි. බුදුන් කෙරෙහි තියෙන අචල ශ්‍රද්ධාව හදවතේ තියාගත්තොත් අපිට හොඳ ගමන් මඟ ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි හැම කෙනෙක් තුළම ගොඩනගාගත යුතු එකම කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මූලිකම ශ්‍රද්ධාව. ශාස්ත්‍රවරයා කෙරෙහි ශ්‍රද්ධාව නැති කෙනෙකු යම් කිසි දර්ශනයක පිරිහීමට ලක් වෙනවා. ඕනම ආගමක ඕනෙම දර්ශනයක අනිවාර්ය කරුණක් තමයි ශාස්ත්‍රවරයාට ගරු කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? එයත් වෙනම ඉපදිච්ච කෙනෙක්. මමත් වෙනම ඉපදිච්ච කෙනෙක්. ඔහු ගිය ගමන් මඟ වෙනයි මම ගිය ගමන් මඟ වෙනයි කියන එක ඔබ බුදුදහමට ඇතුල් වුණු පුජ්‍යලයකට අදාළ වෙන්නේ නැහැ. ඒක ඔබට කියන්නත් බෑ. ඔය එතකොට අන්‍යාගමික දර්ශනවාදියෙක් වෙනවා. ඔහු බුදුදහමට අදාළ පුජ්‍යලෙක් නෙවෙනවා. තේරුණාද? එතකොට ඔබ බුදුන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව ඔබ හදවත තුල තියෙනකන් ඔබට කිසිම දවසක වර්ධින්නේ නැහැ. ඔබ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගන්නකොටම ඒක ඔටෝම පෙරලෙනවා ධර්ම රත්නයට. අනේ බුදුහාමුදුරුවෝ නැති වුණත් බුදුහාමුදුරුවෝ විදියට වදින්න අපිට බණ පොත තියෙනවා. පිරිත් පොත තියෙනවා. තබන තව ටිකකින් පිරිත් සජ්ජායනාවන් සිදු කරනවා. ඔබ තව සුළු මොහොතකින් පිරිත් අහනවානේ. බුදුහාමුදුරුවෝ හිටියා කියලා වෙනසකුත් නැහැ කියලා වෙනසකුත් නැහැ. හැබැයි පටන් ගන්න ඕනේ මොකද්ද? මේක අපේ දෙයක් විදිහට නෙවෙයි. අපි හොයාගත්තු දෙයක් නේ. මේක අපිනේ කියන්නේ වෙන කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා මේක අපි කියන නිසා ඒ සියලු ගෞරවය අපිට එන්න ඕනේ කියලා කරුණක් නැහැ. තේරුණාද? ඔබේ මනසට තට්ටු කරලා බලන ඔබේ සිතෙන් ඔය වගේ අකුසල පාප කර්මී අසද්ධාවන්ත දේවල් ඔබේ හදවත් තුලින් මතුවෙන අවස්ථා තියෙනවා. දැන් බුදුන් නිසානේ අපි බුදුන් සරණ යන්නේ, දහම් සංඝුන් සරණ යන්නේ බුදුන් නිසා. තොහාමුදුරුවෝ පහළ වුණේ නැත්තම් අද අපි තාමත් පින්වත්නි නරක වැඩ කර පව් වැඩ කරන්නේ. සතුන් මරා සොරකම් කර නේ. කාමේසු මිච්ඡාචාරව වැරදියවටම ගමන් කර මුසාවාදාම කියා සුරාමේරයම කරාම ජීවත් වෙන චරිත බවට පත් වෙනවා. දුක්සීල චරිත බවට පත් වෙනවා. අපි අද මෙතන ඉන්නේ බුදුහාමුදුරුවෝ හින්දා. නේ. නාන්සේ සාරාංශික කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්මයන් පූර්ණේ කරලම නාන්සේට පින් සිද්ධ වෙන්න අද අපි බණ ටිකක් අහනවා. අද අපි බය නැතුව පිරිත් පොත පෙරලෙනවා. අද බය නැතුව අපි 550 ජාතක පොත කියවනවා. නේ? හොඳ පුජ්‍යලය අසුරු කරනවා. බුදුහාමුදුරනේ කල්යාණ මිත්‍රය පිළිබඳව අපිට දේශනා කළේ. කල්යාණ මිත්‍රයෙක් කියන්නේ කවුද? ඔව් හොයාගන්නේ කොහොමද කියන එක අපිට දේශනා කළේ බුදුහාමුදුරුවෝ. පැහැදිලි කරලා දුන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට අපි හැම කෙනෙක්ම ඔබ
බික්කු බික්කුනි උපාසක උපාසිකාව ගණයට අයිති වෙනවා නම් ශාස්ත්‍ර ගෞරවය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. කවුරුණත් අපි තුල ඒක තියෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ පින්වත්නි? අපි පිරිහීමටපත් වෙනවා, පරිහානියටපත් වෙනවා. සමහර අය බුදුදහම ඇතුළේ ඉඳලම විවේචනය කරනවානේ. මේ නීති වැඩි. බුදුදහමත් එක්ක ගියොත් දියුණු වෙන්න බෑ. නේ? එහෙම කියනවා. බුදුදහමත් එක්ක ගියොත් දියුණු වෙන්න බෑ. මොකක් කළත් නේ? කුකුල් බිස්නස් එකක් කළා. මිනිමරුවා එක බෞද්ධයෙක් කළොත් ඒක හමුදුරු හැටියට අපි ප්‍රතික්ෂේප කරනවා. ඒකට අපිට අදාළ වෙන්නේ නැහැ. අපේ ශාස්ත්‍ර දර්ශනයට ඒක අදාළ වෙන්නේ නැහැ. එතකොට කියනවා දියුණු වීමේ රහසක් බුදුදහම තුල නැහැ. අන්‍යාගමිකෝ යති වෙන කම්ම දියුණු වෙනවා. නේ? කුකුල් බිස්නස් කරන අය ඔයගොල්ලෝ දැකලා තියෙන කොබේගෙනේ පැත්තට වෙන ගොඩක් තියෙනවා. මේ පවුලේ සම්බන්ධ දරුවෙක් පැත්තේ ඉන්නන්නේ ඔය. නේ? එයායි දන්නවා මේ පැත්තේ කොච්චරනම් බිස්නස් යනවද කියලා. දවසට කී දෙනෙක් ලොරියක පටවනවද? දවල් කාලේ කුකුල් ලොරියකට යෑම පොලිසියෙන් තහනම්. රෑ 11 12ට විතර ඔය බනවලට ගිහින් යනකොට ඔය ලොරි සෙට් වෙනවා. ළඟින් යන්න බෑ. තරම් අපරාධකාරයෝ වැඩි. ඒ අයට බුදුදහම අදාළ වෙන්නේ නැහැ, බුදුදහම ගැලපෙන්නේ නැහැ. ඒ කියලා ඒක අපිට දියුණු වෙන්න බුදුදහම එක කියොත් නම් ජීවිතේටවත් දියුණු වෙන්න නැහැ කියලා. අපේ සිංහල මිනිස්සු කියන්නේ බෞද්ධ කියන්නේ. බුදුදහම උගන්වන්නේ නිවන උනාට ඔබේ ආර්ථිකය කිසිම දවසක නිවනට බාධාවක් වෙන්නේ නැහැ. ඔබ නිවනට යන ගමන් මාර්ගයේදී ඔබ හොඳ ආර්ථිකයක් ගොඩනගන රස්සාවක් කරනවා නම් ඒ කියන්නේ නිවන් මඟට යන මගදී ඔබට උගන්වන දේ අනුව බුදුදහම අනුව ඔබට කරන්න එපා කියපු දේවල් අයින් කරලා කරන්න කියන දේවල් කරනවා නම් ඔබට ඊට වඩා හොඳ ගමන් මඟක් යන්න හැකියාවක් තියෙනවා. අපි එහෙම නෙමෙයි එකපාරම බුදුදහම ප්‍රතික්ෂේප කරනවානේ. අපි කියන බුදුදහම නැතිනම් කියලා නේ වැඩක් නැහැ කියලා කියනවා. අයින් කරලා දාන්න ඕනේ. මේ පන්සල් ගියා කියලා කිසිම දවසක දියුණු වෙන්න බෑ කියන තැන ඉඳගෙන තමයි පන්සල් යන්නේ නැත්තේ අපි මිනිස්සු. ජීවිතේටවත් හරියන්නේ නැහැ. අමුතුරුවන්ට වැන්දා කියලා, දන් දුන්නා කියලා, චෛත්‍ය හැදුවා කියලා, නේද ගොඩ නැගිලි හැදුවා කියලා කිසිම දවසක දියුණුවක් වෙන්න බෑ කියලා පන්සල් නොයන අය කොච්චර ඉන්නවද? ජීවිතය අපිට කොච්චර හම්බ වෙනවද? ඒගොල්ලෝගේ ජීවිත අරගෙන බලන්න කිසිම දවසක සතුටක් කියන එකක් නැහැ. ඔබට උගන්වන්නේ ඔබේ යහපත් රක්ෂාවක් තුලින් ඒකත් කරන ගමන් නිවනට යන දොරටුව බුදුහාමුදුරුවෝ මනාව පැහැදිලි කරනවා. මනාව උගන්වනවා. ඔබට එළවලු කඩයක් දාගන්න පුළුවන්. සිල්ලර බඩු කඩයක් දාගන්න පුළුවන්. මස් කඩයක්ම දාගන්න ඕනි කියලා දිනු වෙන කෙනෙක් නේද? එළවලු කඩයක් දාගන්න මස් කඩේට වඩා දිනු වෙච්ච අය. අද මේක නේ. කරොල්ල විකුණන කෙනාගේ කරේ තියෙන මානෙ දැක්කම එළවලු බිස්නස් එක අයින් කළා දාන්න හිතන. පෞකාරයා ඉක්මනට දිනු වෙනවා හැබැයි తాවකාලික සැනසීමක් විතරයි ලබන්නේ. පෞකාරයා ඉක්මනට ගෙවල් දොරවල් හදනවා. අරකු බිස්නස් කරන අය බලන්න. කරවල් වලට කණේ කරාපු තියනවා සමහර අයගේ 3-4. මේ බලලා තියන්නේ කන. අරකු බිස්නස් කරන අයගේ, ගංජා බිස්නස් කරන අයගේ වාහන 2-3 ගන්නවා. හැබැයි ඒ අයගේ තියෙන්නේ తాවකාලික සතුටක් විතරයි. తాවකාලික වින්දනයක් විතරයි. හැබැයි එක ditta ධම්ම වේදනීය හෝ අපරාපරිය වේදනීය හෝ උපජ්ජ වේදනීය හෝ පළවලදී කවදා හරි කෙවට සිද්ධ වෙනවා. සබ ඇති කරගන්න ඔබේ තුල තාම වටිනා කියන සතාව. එතකොට ඔබට දියුණු වීමේ මඟ හදා ගන්න පුළුවන්. ඔබ
පුතුන් කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ඔබ බෞද්ධයෙක් හැටියට ඇති කරගන්න ශ්‍රද්ධාව තුලින් ඔබට බිකු කමක් යන්න පුළුවන්. ඊළඟට ඔබේ අම්මා තාත්තා ගැන තියෙන ශ්‍රද්ධාව. ඔබේ කල්යාණ මිත්‍රයෝ ගැන ඔබට තියෙන ශ්‍රද්ධාව. ඒ ටික ඇති කරගත්තාම ඔබට පුදුම ලස්සන ගමනක් යන්න පුළුවන්. නම් රජවරු සිටුවරු හිඟන්න වෙන්න එපා. නේ රජවරු සිටුවරු හිඟන්න වෙන්න ඕන. දුටුගැමුණු රජතුමා හිඟන්නෙක් වෙන්න එපා. නේ හිඟන්නෙක් උනේ ලෝකෙම පාලනය කරපු නිවැරදි නායකයෙක් උනේ සිවුරු පොටේ වෙලිච්ච හින්දා. මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ගත්තු හින්දා. ඔබ තුන් හිතකින්වත් කිසිම දවසක ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි වෛරයක් ඇති කරගන්න එපා. එහෙම විචාම පව් ගෙවන්න අත දිහා නවත්තන්න බැහැ. ඊළඟ එක තමයි ඔබ සද්ධාව ඇති කරගන්න පුජ්‍යලයා කිසිම දවසක මේ වැරදි වැඩ කරන්නේ නැහැ. හිරියොත් අප දෙක ලෝක ධර්මතාවයන් කියනවානේ නේ. දේව ධර්මයේ කියනවා හිරියොත් අප දෙකට. ලැජ්ජාව බය ඇති වෙනවා සද්ධාව තියෙන පුජ්‍යලයා ගැන. හොඳම දාර්ශනිකයෙක් නම් හොඳම බුදුදහමට අනුගත පුජ්‍යලෙක් නම් ඒ පුජ්‍යලයා අනිවාර්යයෙන්ම පවට බය වෙනවා ලැජ්ජා වෙනවා. දැන් සමහර අය බන්න ආගමක් නැති අය පොඩි කාලේ ඉඳලම දුසිරිතයට යමු විච්ච අය අපි සමාජයේ දැකලා තියෙනවා මොකේටවත් ලැජ්ජා නැහැ මොකේටවත් බය නැහැ. හැබැයි බුදුදහමට ඇතුල් වෙච්ච කෙනා බුදුදහමට ප්‍රවේශ වෙච්ච කෙනා බය නැහැ. සිල් ගත්තොත් එකපාරක් හරි දස සිල් ගත්තොත් එයා බය වෙනවා තව කෙනෙකුට පේන වැරදි දෙයක් කරන්න. මේක දැක්කොත් මගේ දස සීලෙට හරි. නේද? අපි තුල ඒක ඇති වෙනවා. නිකන් ඔටෝ අපි තුල ඒක ඇති වෙනවා. අට සිල් ගන්න කෙනා පව් කරන්න බයයි. ඇයි? මම එක කළා මට අවබෝධ වෙනවා. පන්සිල් රකින්න කෙනත් එහෙමමයි. මම හරියට බුදුදහම අවබෝධ කරගත්තු කෙනෙක් නම් සද්ධාව කියන එක හදවතේ තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පින්වත්නි පවට බය නැචයි. තේරුණා? මාර විදියට ලැජ්ජා වෙනවා. නේ? නිසා කිසිම දවසක දැන් කියනවා දැන් සමහර අය අරක්කු ටිකක් බීලාම බිරිඳට දරුවන්ට වහං කරනවා නෙමෙයි. දිවෙ නැති විදියට ඉන්න උත්සාහ කරනවා. තව කෙනෙක් එයාව හංගන්න උත්සාහ කරනවානේ දිවෙ නැහැ කියලා. සිගරට් එකක් ගෙම්බිලාවොත් ඒකේ ගඳ තව කෙනෙකුට දැනෙයි කියලා එක වළක්වන්න උත්සාහ කරන අය ඉන්නවනේ. දැකලා තියෙනවද නේ? දෙයිකොල්ල පොඩි කරගෙන ගෙදර එනවා. මොන හරි පීලා ආවත් ඒක කෙලින් එන්න උත්සාහ කරනවා ගේට්ටුවේ. ඒ වගේ අය අපි අනන්ත සමාජයේ දැකලා. හැබැයි එයා නිවැරදි සද්ධාවන්තයෙක්. එයා වැරද්ද කළා. එයා හිරියොත් අප්ප දෙකට අනුගතයි. එයා බයක් තියනවා, එයාට ලැජ්ජාවක් තියනවා. හැබැයි මම කියන්නේ ඒක හරි. එයා ඒක දන්නවා, ඒක එයා හඳුනගෙන තියනවා. මම මේක වැරද්ද කළොත් මේක ගැළපෙන්නේ නැහැ අපේ ගෙදරට කියන එක එයා හඳුනගෙන තියනවා. නේ? දැන් සමහර අය එහෙම නේ සිගරට් එකක් බීවොත් මැද සාලෙට එන්න කියලා නේ. ඉන්න අය ඉස්සරහා යාව කොම් කරනවා නේද? මෙහෙම කෙනෙක් කියනවා විවේචන කරනවා නේ. මේක ආකාරයේ යාව මානසිකව ඇදලම දානවා නේ. නිසා කිසිම දවසක ඔබ එයා වහං කරන්න උත්සාහ කරන සමහර අය ඉන්නවා බීවා කියලා ප්‍රදර්ශනය කරනවා නේ. පාරේ ඉඳලම ප්‍රදර්ශනය කරන අය ඉන්නවා. පාරෙන් කොනෙන් තමයි බිරිඳට බයින්න පටන් ගන්න. අද උයලා තිබෙන තන් ඔකීවරයි. එහෙමනේ. පාරේ ළඟ ඉඳන් තමයි කොල්ලන්ට බයින්න පටන් ගන්න.
දරුවන්ට බයින්න පටන් ගන්න. අහල පහල අය කෙරෙහි හිතේ තියනවා නම් වෛරයක් එතන ඉඳලම පාර ඉන්නේ. ඒ අයට කිසිම දවසක හිරියොත්ප්ප දෙක නැහැ. ඒ අය ශ්‍රාවකයෝ නෙවෙයි. එයාලා බුදුහාමුදුරුවන්ගේ දරුවෝ නෙවෙයි. බහිතන්න එහෙම. ඊට පස්සේ අර විදියට වහං කරන අය දන්නවා මේක ගැලපෙන්නේ නැහැ. මේක කොහොමද ගැලපෙන්නේ නැහැ. මමගේ ආසාවට දීවට මේක මගේ ගෙදර පරිසරයේ අත්තන්ට ගැලපෙන්නේ. ඒක හරි. සාවබ කවදාවත් එහෙම වහං කරන කෙනෙක් ඉදිරියට ගෙනල්ලා ඔප්පු කරන්න උත්සාහ කරන්න පළෝකෙට වෙන්නේ. දැන් එයා එක තේරුම් අරගත්තු නිසායි එයා එක වහං කරන්නේ. දැන් නිසා ඔබ හැම කරුණකටම හිරියොත්ප්ප දෙක රකින්න. ලෝක ධර්මතාවය තමයි හැම දෙයකටම දේවතාවරු කියන හැම දෙයකටම මූලික මේ දෙක තියනවා නම් මේ ලෝකේ දියුණුව කියන්නේ. අපි දියුණුව නැහැ. අපි හැම දෙයකටම කටවචල්කම ලැජ්ජාවක් කියනවා. කියවන්න ගත්තම මොයි කියවනවා. අගකුත් නැහැ මුලකුත් නැහැ. කෙරුවා කියනකොට. ඔබ හිතන්න මේ ලැජ්ජාව කියන එක, බය කියන එක අපි තුල ඇති කරගන්නේ අනිවාර්යයෙන්ම සද්ධාවන්ත. ඔබ හිතන්න ඔබේ පපුවට අත තියලා ඔබ ඇත්තටම ලැජ්ජයි නම් දෙයක් කරන්න. දැන් සමහර අය අපිට හම්බෙනවා මේ සිගරට් බීපු, අරක්කු බීපු අය ළඟට ඇවිල්ලා කතා කරන ස්වාමීන් වහන්සේලා ඉදිරියේ මේ මැලි වෙනවා. නේ? ඇබරෙනවා. තන් ඇවිල්ලාම කියන අමුතුනේ තරහ වෙන්න නම් එපා. අද ටිකක් මම ගත්තා කියලා කියනවා. එහෙම කියපු අය මේ ගමේ ඉන්නවා. ඒ අය ඇත්තටම මැලි වෙන්නේ අපි ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න ඔහු සංගරුවන කෙරෙහි යම් කී ඇලීමක් තියෙන නිසා, ගරුත්වයක් තියෙන නිසා. ඔහු එක මන ක්‍රමයට හරි දීපු එක අපිට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඔහු හිරියොත්ප්ප දෙක රකින්න චරිතයක් නම් ලැජ්ජයි බයයි නම් කතා කරන්න වැරද්දක් කරලා අනිවාර්යයෙන්ම ඔහු ධර්මයට අනුගත පුච්චලේ බවට පත් වෙනවා. මොනවාරි කරුණක් ඇති බොන්න සාධකයක් මේ මොනවාරි හේතුවක් ඇති ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. නේ? නිසා වැඩි කරන ඔය සමහර අය කොන්නේ ඒකට දඬුවම් දුන්නාම එයාගේ ප්‍රශ්න කරනකොට අපි හොයලා බලනකොට එයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. බොන්නේ ආසාවට නෙමෙයි මොනවා හරි ගැටලුවකට හෙට උදේ විසඳන්න තියෙන ප්‍රශ්නයක් නිසා එයාද හැන්ද වෙනකොට බීලකට විසඳුම හොයනවා. එයාට වෙන කියා ගන්න කෙනෙක් නැති විචාම නේ බිරිඳක් දාන්න නැහැ බැරි හඳෙනවා. දරුවන්ට කියන්නත් බෑ පුංචි. අලපහල කෙනෙකුට කිව්වා කියලා ඇති ප්‍රයෝජනෙකුත් නැහැ. නිසා එයා එකට විසඳුම හොයනවා. මත්තුනහම ඔය මොකුත්ම නැහැ නේ. විසඳුමක් හොයනවා. නිසා ඔබ තට කල්පනා කරන්න ඔබ තුල හිරියොත්ප්ප දෙක තියනවා නම් සද්ධාව තුලින්ම ඔබ හිරියොත්ප්ප දෙක රැකගෙන ආවන් නම් ඔබ කිසිම දවසක පංචශීලය කඩන්නේ නැහැ. අට සීල් කඩන්නේ නැහැ. දස සීල් කඩන්නේ තිබුච්චලේ බවට පත් වෙනවා. බුදුහාමුදුරන්ගේ නිබැරදින්ම ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඔබට නිවන් දකින්න පුළුවන් හැකියාව මනාව අවබෝධ වෙනවා. ඊළඟට තමයි සද්ධාව තුලින් ඔබේ හිරියොත්ප්ප දෙක රැකෙනකොට ඊළඟට ඔබ තුල රැකිය යුත්තේ පංච ඉන්ද්‍රියන්. ඉන්ද්‍රිය දමනය. බලනකො මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නටි සද්ධාව ඇති විච්චාම හිරියොත්ප්ප දෙක රැකෙනවා. හිරියොත්ප්ප දෙක රැකෙනකොට ඔබේ පංච ඉන්ද්‍රියන් රැකෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඇසෙන් හොඳ රූප දකින්නවා, නරක රූප දකින්නවා නේ. කනෙන් හොඳ ශබ්ද ඇහෙනවා, නරක ශබ්ද ඇහෙනවා නේ. ඇස කන නාසය හොඳ සුවඳ, හොඳ ආග්‍රහණ, නරක ආග්‍රහණ අපිට හම්බෙනවා. ඇස කන නාසය දිව නේද අපිට හොඳ දේ හා නරක දේ දිවට දැනෙනවා නේ.
අපිට නොඒකාකාරයනේ ඇස කන නාසය දිව ශරීරය නේද? අපි හොඳ ස්පර්ශයන් විඳිනේ කරන්න කැමති නේ. ඊළඟට අය මනස. ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ මනස. ඒ හයක් තියෙනවා නේ. පංචේන්ද්‍රයන් කිව්වට හයක් තියෙනවා. මනසත් එකට ඇතුළේ. ඔබම කල්පනා කරන්න. අරක්කු බොන කෙනා ඉල්ලන්නේ දිවට අරක්කුම නම්. ඉල්ලන්නේ නැහැ. බොන කෙනාට බොන්න ඕනමයි. නරක රූප දකින්න කෙනාට දකින්න ඕනේ නරක රූපමයි. මේ මානසික පිස්සු වෙලා ඉන්නේ. කොළඹ එහෙම දිහාම ඔබට දකින්න ලැබෙන ටවුන් වල ඉන්න මානසික පිස්සු. අසභ්‍ය දර්ශන බලලා එතුලින් මානසිකත්වයෙන් වැටිච්ච අය ඉන්නවා. මේ හැම දෙයක්ම ඇති වෙන්නේ අපේ හිත තුළ තියෙන රාගයට ආසාවට. පංචේන්ද්‍රිය පිනවන්නේම රාගය අපි තුළ තියෙන නිසා. ඒක යට කරන්න හදන්නේ තියෙන නිසා නේ. අපි හිතන අපිට රාගයක් නැහැ. අපිට ඇලීමක් නැහැ. අපිට තෘෂ්ණාවක් නැහැ. මම නම් මම කෙනෙක් නෙවෙයි කියලා අපි ගැන උදම් හදනවානේ. හැබැයි අපිට තරහගෙන ඉන්න බැරිම තැන ආසාවක් නැති වෙනවා. රහත් වෙලා නැහැ. ඔබ රහත් වෙලක් නැහැ. මම රහත් වෙලක් නැහැ. නිසා ඔබ ඉන්ද්‍රිය පිනවනකොට ඔබ හරියාකාරව බුදුදහමට අනුව පිනෙවුවොත් ඔබට එපා කියලා නෑනේ. විවාහ වෙන්න එපා කියලා නෑ. අමාරුම දේ හිර කෙරුවේ නෑ බුදුහාමුදුරුවෝ. නේද? පුජ්‍යලෙක් කැටියට රාගය කියන එක බුදුහාමුදුරුවෝ කිසිම දවසක හිර කෙරුවේ නෑ. හැබැයි ඒක ඕනවට වඩා යන්න එපා. කෙනෙකුගෙන් විදලා තව කෙනෙකුගෙන් විඳින්න සෑහීමකටපත් නොවි ගමන් කරන්න එපා. එතකොට ඔබ මානසිකත්වයෙන් වැටෙන්න ඔබ අබෞද්ධයෙක් බවට පත් වෙනවා. තමන්ගේ හිතට එකඟව හිතන්න. නේ? දකින්න කැමති සමහර අය නරක දේවල් නේ. කොච්චර කිව්වත් අද කාලේ ඉපදෙන දරුවෝ ගොඩක් ගැබ්බැහි වෙන්නේ නරක දේවල් දකින්න. කමන කර්මයේද කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ උත්සාහ කරන නරක දේවල් නේ. සමහර අය හොඳ දේවල්. සමහර අය කන් දෙකට අහන්න කැමතිම කනට අමිහිරි දේවල්. මිහිරි අමිහිරි දෙකටම මේක කැමති. දෙක මතක තියාගන්න. අපි මිහිරි දෙයටත් කැමති, අමිහිරි දෙයටත් කැමති, රස දෙයටත් කැමති, රස නැති දෙයටත් කැමති. අපි වඩාත්ම කැමති නැති දෙයට. අපි එපා කියන දෙයට අපි කැමති. බොන්න කැමති නේ. නරක දේවල් කරන්න කැමති. අපේ හිත කැමති ඒකට. මනසින් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ දේ කළොත් ඔබ අපාගාමි වෙනවා, තිරිසංගාමි වෙනවා, ප්‍රේතගාමි වෙනවා. හැබැයි ඔබට ඒ දේවල් අයින් කරලා ඔබට හොඳ දේවල් ගන්න පුළුවන් සමාජයෙන්. අපි උපතින් අරගෙන ඉන්නේ ගොඩාක් නරක දේවල්. නේ? ගොඩාක් දේවල් නරක. හැබැයි ඒ දේ අයින් කරලා හොඳ දේ ගන්න උත්සාහ කරන්න. තද කල්පනා කරන්න. ඔබ ගැන අපිට වෙන කවුරුත් අවශ්‍ය කරන්නේ ඔබ ගැන හිතන්න. නේ? අපිට පිට කවුරුත් අදාළ නෑ. පිට අය ගැන අපි යනකොට ඒගොල්ලෝ එක්ක යන්නෙත් නෑ. ඒගොල්ලෝ අපි පිටපස්සේ ඉන්නෙත් නෑ. ඔබ ගැන හිතන්න. ඔබ තනියෙන් යන ගමනේ අපිට මේ පංචකාමයන් නැති වෙනවා. ඒවා අපි තුල තියෙනවා. ඒවා යටපත් කරගත්තේ නැත්නම් අපි අසරණ වෙනවා. අසරණම් භාවයටපත් වෙනවා. තේරුණාද? නිසා ඔබ නන්දු වෙන්නේ මේ පංච කාමයන් කියන වෙලා පංචීන්ද්‍රය හරියටම দমনය කරගෙන සද්ධාව, හිරියොත්ප්ප මේ ඉන්ද්‍රිය দমনය තුලින් ඔබ හොඳ ගමනක් යන උත්සාහ කරනවා. ඒක අපි කියමුකෝ කෙනෙක් බොන්න බැහි වෙලා ඉන්නවා කියලා. එයා හිතන්න ඕනේ මම ඇත්තටම සද්ධාවන්ත නම් මම ලැජ්ජයි බයයි නම් ඇයි මම මේක කරන්නේ? මූලිකම සාධකය නේ අපි ඒ කර්ම මේ අද පිළිහිලා තියෙන එකනේ.
අපේ දරුවෝ පවා සිගරට් නේ ගංජා වලට අතලියන තුන්කල වලට උණු කලවම් කරලා කන්ට අපේ දරුවෝ ගොඩාක් කැපයි කියලා. හැබැයි ඒක ඔහු දිගටම කරගෙන ගියොත් ඔබටත් දෙමාපියෝ හැටියට අවසානයේ දුක් විඳින්න වෙනවා. ඒ දරුවන්ටත් අවසානයේ දුක් විඳින්න වෙනවා. අන්තරාකාර වලට ගිහින් බලන්නේ විඳින දුක්. කොච්චරද කියලා. එතනින් ඔහු නීතියෙන් සමාජ නීතියෙන් කොටු කළාට ඔහුගේ ආත්ම නීතියෙන් ඔහු කොටු වෙන්නේ. ආත්ම නීතියෙන් ඔහුට ගැලවීමක් නැහැ. සමාජ නීතියෙන් පොඩි කාලයකට ඇඟ බඳිනවා අවුරුදු 6කට බඳිනවා 5කට බඳිනවනේ. පොලිසිය පොතේ අත්සන් කරන්න ඉරිදට යන්න ඕනේ නේ. උසාවියට ගොඩ වෙන්න ඕනේ නේ. ඒ මොනවා කළත් අවසානයේ ආත්ම නීතියට උන්ට කවදාවත් පිටුපාන්න බෑ. ඒක ඒකාන්තයි ඒක බුද්ධ න්‍යාය. දැන් මේක උන්ට කල්පනා කරන්න ඉතින් බාන්න මේ වෙලාවේ නෑ අද නෑ සති කාල සීමාවේ ඔබ හරියටම 8ට 9ට කලින් දැන් 10 වෙනකන් අරිනවා වෙන්න. බාර් එක ළඟ ගිහින් බලන්න අපි අන්‍යාගමිකින්ට දොස් කියා නේද? ඉන්නේ ඔක්කොම ගුණ පාලලා නේද? ඒ අය තමයි බාර් එක ළඟ ඉන්නේ. සිංහල මිනිස්සු නේද? මොහොමඩ්ලා නෑ. මොහොමඩ්ලා නෑ. අන්‍යාගමිකින්ගේ පේන්න හරි සුදු කමිස යටින් මොන රපේ වුණත් අපි ළඟ රුපියලක්වත් නෑ. සීමලා වෙලෙන්දු එහෙම බලන්නකෝ සුදු කමිස යටින් මොනරු ඇති වෙනකම් පේනවනේ. අපි තව කෙනෙකුට බයිනවා අන්‍යාගමිකින්ට බයිනවා උන් අපේ රට කනවා කියලා. රට කන්නේ අපි. දවසකට සිගරට් 4ක් බොන කෙනෙක් කල්පනා කරන්න. දැන් කියද්ද මේ රුපියල් 50ක් විතර වෙනවා ඉන්නද සිගරට් එක. නේ? එතකොට දවසට 4ක් බොන කෙනාට රුපියල් 200ක් ඕනේ නේ. එතකොට බලන්න 30න් ගුණ කරලා කීයක් මාසෙට අපත යනවද කියලා. අපි නොදන්නේ අපේ මුදල් සංස්ථාවලට පුරවනවා නේ. දුම්කල සංස්ථාවට අපේ මුදල් අපි බැර කරලා අපි ගන්නවා. නේ? අපේ එක පුරුද්ද. නිසා ඔබ අපි කාටවත් දොස් කියන අල්ලපු ගෙදර මිනිස්සු දියුණු වෙනවට දොස් කියන එක නෙවෙයි. අපි අපේ අඩුපාඩුකම් ටික බලන්න. ඇයි දියුණු වෙන්න බැරි? අපේ අනවශ්‍ය කියලා. අපි කෑම කොච්චර අපත් කරනවද නේ? කෑම කොච්චර විසිකනවද නේ? ගෙදර දුප්පත් කියලා බෙදයක් නැහැ අපි කොච්චර අපත් කරනවද? ඊට පස්සේ අපි කියනවා මේ උපලවත් ජීවත් වෙන්න බෑ මිනිස්සු හොඳ නැහැ නේ. ඊට කඩම් විකුණලා අපි යන නුවරට නේ. එහෙම කියන්නේ. ඒක පලා ගියා කියලා කිසිම දවසක තමන්ගේ ගෙදර අය නරක වෙලා ගෙදර අය පිරිහීමටපත් වෙලා ඉන්න තැනවත් අහිමි වෙච්චාම තව තැනකට ගිහින් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. ඉන්න තැනින් තමන් කල්පනා කරන්න. අපි අඩුපාඩු තියෙන නිසායි අපි මේක උන්ට බලවත් කියන්නේ. උත දියුණු වෙන්න හොඳ මොලකාරයෝ ටිකක් ඉන්න ගමක්. මේකෙන් පැනලා ගිහිල්ලා විසඳුම් හොයන්න හිතන්නවත් එපා. නේ? පුත්තලන් දිස්ත්‍රික්කය ලංකාවේ දුෂ්කරම දිස්ත්‍රික්කයක්. නේ? බය අපි වාසනාවන්තයි අපේ තැන් හොයන් කැපෙනවානේ. දැන් දිස්ත්‍රික් 9කට නියගල. 11කට. දිස්ත්‍රික් 11කට නියගල. අපිට ඒ තරම් බලපාන්න දුෂ්කර වුණත් පින්වත් නිසා පහළ වෙන්නේම පහළ වෙනවා. සාවබ කල්පනා කරලා බලන්න උත්සාහ කරන්න. අපි අපේ අඩුපාඩුකම් ටික හදාගන්න. දැන් මම දැක්කා රටක කන්න නැහැ. ජීවිත කාලෙම මහත්යෝ කන්නේ කිරිමැටි වලින් හදපු රොටි. විශ්වාස කරන්නේ නැහැ නේ. කිරිමැටි වලින් හදපු රොටි තමයි ඒගොල්ලෝගේ ප්‍රධාන ආහාරය. දැන් අපි පාන් පෙති ගහලා පැක් කරන්නේ. ඒ වගේ ඒගොල්ලෝ මේ ප්‍රාන්තයට බෙදන්නේ කිරිමැටි රොටි බණ්ඩ. ඒගොල්ලෝ අපූර්වට කිරිමැටි වේලලා ඒව හල්ලලා ඒව වතුරට කලවම් කරලා පිටියනන්න රොටි හදනවා වගේ හදලා උක්කු වෙන්න
බිම තමයි ඒගොල්ලෝ හැන්ද අරගෙන රොටිය වගේ හදලා ඉක්මනටත් වේලෙනවා. සමහර අයකට ඔය තෙල් වර්ගයක් දාලා ඒ කිරිමැටි රොටිය තෙල් දාලා ආහාරයට අනුභව කරනවා. සිරසට වලට වෙනවා. එතකොට පරිහානියට පත් කරපු අයට ඒ වගේ ප්‍රාන්තවල උපදින්න වෙනවා. හිතුවද ජීවිතයට කිරිමැටි කන යුගයක් එයි කියලා? අපි ලෝකේ දන්නේ බලවත් ගැන විතරයි. මෙතනින් එහාට ඔබ ගමන් කරන්න උත්සාහ කරනවා. ඔබ බලන්න නේ. උඩට බලන්න ඔබ අන්තර්ජාලයේ ඔබේ දරුවෝ නරක දේවල් බලන ගමන් මම 11ට 12ට විතරක් අන්තර්ජාලයට ගිහින් බලන්න ඔය වගේ දේවල්. හැමදාම ඉස්කෝලේ යනකොට ඒ දරුවන්ට අලුත් දෙයක් කියන්න බලාගෙන පාඩම පටන් ගන්න කලින් මනසට දෙයක් දාලා පටන් ගන්න. ඔය කිරිමැටි කතාව කියපු වෙලාවේ ළමයි දෙන්නෙක් ඇඬුවා. ඔය සිසිල් දෙන්නේ. ඒගොල්ලෝ අර අපිට කැමති නැති ආහාර කන්නේ කඩැබුල් කර චූටි දරුවෝ. ඒ වගේ අනේ අපේ පැටවු ඒ රොටි කන. අපි කොච්චරනම් බත් විසික් කරනවද? අපි අපතේ තම අපි නැති වෙවි කියන අනියගේ මිකෝ රට කන්න. ඒක බොරුවක්. උන්ට කණ්ඩනට තුන් දරුවෝ 10 15 හදනවා. අපි එක දරුවෙක් හදලා උඩ කණ්ඩ දෙන්න නැතුව එව්වත් අපතේ දාලා කියනවා අන්‍යගේ මිකින් අපේ රට කනවා කියලා. සයිව වැරදි මත අපි හදා ගන්න. අපි ඔබේ මනස හදා ගන්න. ඔබ ඔය දේ ඇත්තටම ගෙදර ඉන්න අම්මා සද්ධාවන්ත ගෑනු කෙනෙක් නම් තාත්තා සද්ධාවන්ත පිරිමියෙක් නම් ඔබේ දරුවෝ අනිවාර්යයෙන්ම සද්ධාවන්ත වෙනවා. අපේ අම්මා හොඳට අඳිනවා නම් ඉන්ද්‍රිය දමනය කියන්නේ අම්මා ගැලපෙන දේ අඳිනවා නම් තාත්තා ගැලපෙන දේම කරනවා නම් දරුවොත් අනිවාර්යයෙන්ම කියන අපේ අම්මා නම් ඔය වගේ නැදිච්චි වැඩ කරන කෙනෙක් නෙවෙයි. අපේ අම්මා හරි හොඳයි. මට දරුවෙක් හම්බුණා. ඒ දරුවා කියනවා අම්මතුනේ අපේ අම්මා මට තේරෙන්නේ නැහැ. අපේ අම්මා මට හදන්නත් බෑ තාත්තට හදන්නත් බෑ. අපේ අම්මා පිරියනවා කියලා කියනවා. මගේ පුතේ ඔබ ඒව ගණන් ගන්න එපා. පොම්පොතට අම්මා තාමකට සලකනෝනේ නේ. නිසා ඔබ ඒ ගමනේ ගිහින් ඔබ කවදා හරි දැනකට මානසිකත්වයෙන් කල්පනා කරන්න. සමහර අය අම්මා දැකලා අම්මගේ අඩිපාරේ යනවා. තාත්තගේ අම්මගේ තුරුලේ හැදිච්ච දරුවා පිටගෙදර කෙනෙක්ගේ අඩිපාර නෙවෙයි යන්නේ. තමන්ගේ අම්මයි තාත්තගේ අඩිපාර. ඔබ සද්ධාවන්ත නම් ඔබ බීලා කවදාවත් කියන්න එපා දරුවන්ට බොන්න එපා කියලා. ඔබ බොන්න ගමන් බීලාවිලා කවදාවත් කියන්න මම කැමතිම නැති දෙයක්. බැරි වෙලාවෙලා මයි පුතාලා මම බීවට බොන්න එපා කියන්නේ. එතකොට ඒගොල්ලෝ ප්‍රශ්න විසඳන්න බැරිව ඒගොල්ලෝ බොනවා. ඊපස්සේ අපේ අම්මලාට විච්ච ඉරණම්ම ඒ දරුවන්ගේ බඳින දරුවෝ බිරිඳවරුන්ට කරනවා. ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ. බිරිඳ මොනවා හරි අහනකොට ගහනවා. වලම් පොළවේ ගහනවා. නේ. ගෙදර නිතරම රණ්ඩු. ඔබ වෙන පරත් ස්වාමියව අසුරු කරන ගමන් ඔබ කිසිම දවසක ඔබේ දරුවා වැරදි මගේ යනකොට අවවාද කරන්න බෑ. කවුරුන්ට මතක තියාගන්න. බුද්ධ න්‍යාය මේක මම හිතලා කියන දෙයක් නෙමෙයි. සබ හරියටම හරි ගමනක් ගියෝ මේ පවුල තුලින් පුංචි පවුලෙන් පටන් ගත්තොත් ඊට ලස්සන ගමනක් හොඳ ගමනකට යන්න පුළුවන්. එහෙම ඔබ ඉන්ද්‍රිය දමනය කරන ගමන්ම ඔබ ඔටෝ සීලවන්තයෙක් වෙනවා. ඒක කියන්න බැරි තරම් ඔබ හොඳ සදාකාමී සීලවන්තයෙක් වෙන බාන මුලින්ම ඔබ ශාස්ත්‍රවරයාට කරු කරන ධර්ම රත්නයට කරු කරන